හරි. මෙතන ටිකක් අමාරු ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. මේකෙදි කියනවා සැමට විද්‍යා අධ්‍යාපනය හා විද්‍යා අධ්‍යාපනය යන පරමාර්ථයේ සැම යන පදයේ අර්ථය පැහැදිලි කරන්න. කවුද මේ සැම කියන්නේ කියන එක අහනවා. සැමට විද්‍යා අධ්‍යාපනය කිව්වහම කවුද මේ සැම කියලා කියන්නේ කියන එක මේ කතා කරනවා. එතකොට මේක කොහෙන් හරි අහු වෙලා තියෙනවද ටීචර්ලාට? සර් දැන් ඔක පොඩ්ඩක් පරක්කුණු ඉන්න මම කියන්නම් සර්. මේ නෝට් එකේ චුට්ටක් බැලුවා. නෝට් එකේ නම් මට හම්බුනේ නැහැ. ඒත් මම මේ පොඩ්ඩක් නෑ නේද සර් මට අහුනේ නැහැ. ඔව් මම ඒක නිසා මේ net එකේ පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. මට ආටිකල් එකක් දැන් මේ හම්බුණා. මම මේක ෂෙයා කරන්නද? ඔප්ෂන් එක දීලා තියෙන්නේ මේ. හරි. තියෙන්නේ නේ. මෙන්න මේක චුට්ටක් තියෙනවා. බලන්නකෝ. විද්‍යා අධ්‍යාපනය එහි වැදගත්කම සහ ඉන් අපේක්ෂිත ඵල ළඟා කර ගැනීම. ඉස්සෙල්ලාම මේක හඳුනලා තියෙනවා විද්‍යා ඉගෙනුම. ඊට පස්සේ මෙන්න මෙතන මේ ඡේදින්නම් කියවන්නස තුන්වෙනි එකේ ඉඳන් මම කියවන්න චුට්ටක්. කියවන්නකෝ ටීචර්. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලන යුගයේ සීමිත පිරිසක් සඳහා හඳුන්වා දුන් විද්‍යා අධ්‍යාපනය කන්නංගර යුගයේදී වඩාත් පුළුල්ව ව්‍යාප්තව ඇත. 1972 වර්ෂයේ සිට සැමට විද්‍යාව යන තේමාව අනුව ක්‍රියාවට නැංවීමට ප්‍රයත්න දරා ඇත. ගෝලීය සමාජ ආර්ථික සහ දේශපාලන විචල්යනයට නතු වෙමින් මේ හඳුන්වා දෙන විෂයමාලා ප්‍රතිසංස්කරණ ඔස්සේ වර්තමානයේ පවතින තත්ත්වයට ළඟා වී ඇත. කෙසේ වෙතත් විද්‍යාව ඉහළ අධ්‍යාපනික අගයකින් යුක්ත වීම හේතුවෙන් විෂය ඉගෙනීම සඳහා ඉහළ ඉල්ලුමක් සමාජයේ තවමත්ම පවතී. විද්‍යාවේ ස්වභාවය අනුව දැනුම ගොඩනංවමින් විධිමත් ක්‍රියාපිළිවෙල හේතුවෙන් විද්‍යා විෂයට වෙනස් ශාස්ත්‍රීය විෂයන්ගෙන් වෙනස් වන අනන්‍ය ස්වභාවයක් හිමිව ඇත. විද්‍යාවේ ඉහළ අධ්‍යාපනික වටිනාකම හේතුව මේ ස්වභාවය වේ. පුද්ගලයන්ගේ චින්තනය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කුසලතා මෙන්ම විදුහුරු ආකල්ප වර්ධනය සඳහා මේ ක්‍රියා පිළිවෙල හේතු වේ. විද්‍යා අධ්‍යාපනයේදී මේ තත්ත්වය ආරක්ෂා කළ තරමටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි වේ. මේ හේතුවෙන් සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කුසලතා පිරිපුන් විද්‍යාත්මක සාක්ෂරතාවයෙන් යුත් පුද්ගලයන් බිහිවන්නේ විද්‍යා අධ්‍යාපනයෙන් බව විද්‍යාතුන්ගේ පිළිගැනීමයි. මූලික වශයෙන් විද්‍යාවේ ස්වභාවය පාදකව විද්‍යාව ඉගැන්වීම තුළින් විෂය ඉගැන්වීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු කරගත හැකි බව විද්‍යාතුන්ගේ පිළිගැනීම වේ. පාසල් විද්‍යා විෂයමාලාවන්හි සුවිශේෂී අභිමතාර්ථ සකස් වී ඇත්තේ මේ විශේෂී ක්‍රියාවලිය පදනම් කරගෙන වේ. වර්තමානයේ පාසල් අධ්‍යාපනයේ ක්‍රියාවලියේදී විද්‍යා විෂය 1-5 ප්‍රාථමික ශ්‍රේණිවලදී පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ ඉගැන්වෙන අතර 6-11 කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ද්විතීක ශ්‍රේණිවලද අනිවාර්ය පොදු විෂයක් ලෙස ක්‍රියාත්මකට නැංවේ. විද්‍යාව විෂය අපෝස සාමාන්‍ය පෙළ විභාගයේදී ජාතික මට්ටමේ ඇගයීමකට පාත්‍ර කෙරේ. ඕකේ චුට්ටක් තියෙනවා නේද සර් මේ ඡේදේ චුට්ටක් ගන්න දෙයක් අපිට. එතන සැමට විද්‍යාව කියන එක ගැන නම් පොඩ්ඩක් එක්ස්ප්ලেইন වුණා. එතන පැහැදිලි කණ්ඩායම් දෙක කියුණාද ටීචර්? එහෙම නෑ නේද සර්. අර සැමට විද්‍යාව කියන එක චුට්ටක් හඳුනලා තියෙනවා. එතනින් එහාට ඒකනේ. නෑ. මේකේ අර්ථයක් තියෙනවා. මේ ඡේදෙත් ඒ ගැන වෙනද කියන්නේ විද්‍යා අධ්‍යාපනයේ වැදගත්කම සම්බන්ධයෙන් ඉහත දක්වන කරුණු අවබෝධ වීම සඳහා විද්‍යා අධ්‍යාපනයේ මූලික අංගයන් සම්බන්ධ පුරුදු නිසා. වෙන කාට හරි මොනවා හරි හම්බුණාද දන්නේ නැහැ නේ. අපේ ටීචර්ලා තව මොනවා හරි ඔයාලට හම්බ වුණාද මේක? මේක සාමෝදානිත විද්‍යා පේපර් එකම නේද ටීචර්?
ඔව්. ඕක සාමෝදානික තමයි. ඊතන මොනවා හරි හම්බ වුණාද ඔයාලට කරුණු? මට නම් මේ ගැන මුකුත් කරුණක් ඇවිල්ලා නැහැ. chat එකේ කවුරු හරි දාලා තියෙනවා 6:11 විශාල පිරිසක් අයින් වෙන නිසා ඒක නෙමෙයිද කියලා අහලා. මොකද්ද ටීචර් 6:11? විශාල පිරිසක් ළමයි ගොඩක් අයින් වෙන නිසා මේ අධ්‍යාපනයේ ඒක නෙමෙයිද කියලා අහලා. දරුවන්ට වාගේම ගුරුවරුන්ට කියන එකද දන්නේ නැහැ මෙතනනේ. මෙතන මේ සර් මේකේ තියෙනවානේ මේ 1972 වර්ෂයේ සිට සැමට විද්‍යාව යන තේමාව යටතේ. ඊට ඉස්සෙල්ලා 72 තමයි එතන මිස් කියපු report එකට අනුව නම් 72 තමයි ඒක හැමත විද්‍යාව කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඔව් එතකොට අපි ඊට ඉස්සෙල්ලා කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ එතන. ඔව්. ඔතෙන්ටද දැම්මේ කියලා ඒක දන්නේ නැහැ. කොහෙන්වත් අහුන්නේ නැහැ ඕක මට නම්. මේකත් අපිට නොකරපු කෑල්ලක්ද දන්නේ නැහැ නේද සර්. සීමිත සර් නැද්ද අද? දැක්කේ නැද්ද දන්නේ නැහැ මෙසේජ්. නෑ මම. සර් මොකද කරන්නේ අපිට වෙලාව යනවත් එක්ක නේද? මේ ජනක සර් අර ඕකේ අර කලින් අර මේ විෂයන් වෙන් කරලා දීලා එහෙම එකක් අර අපිට මේ CP වලට ඉගෙනුනේ අර මේ ලක්ෂ්මන් සර් ඒක මේ නවත්තලා හැමෝටම විද්‍යාවද එකක් කරා එහෙම එකක්ද ඔය ඇත්තටම මට නම් අර මේ කලින් නෑ හැබැයි ඒක තිබුණේ මේ ඔය ඒක මේ මොකන්ද අර අපිට CP වලට අන්තිමට කරේ මේ කාලයක් තිබුණා සබ්ජෙක්ට්ස් වෙන් කරලා තිබුණා කියලා. එතකොට හැමෝටම මේ සයන්ස් එහෙම තිබුණ නැහැ කියලා කිව්වේ. මගේ නම් CP නෝට් එක නෑ මේ අර එතකොට සමහර විෂයන් විතරයි විද්‍යාවෙම කරන්න මේ තෝරගන්න තිබුණා කියලා කතාවක් කිව්වා වගේ මට මතකයි. මේ එතකොට අන්න මේ ඒක නවත්තලා ආපහු හැමෝටම විද්‍යාව කරන්න පුළුවන් අවස්ථාවක් දුන්න එක 70 ගණන් වල දිද කොහෙද
CP වල චුට්ටක් එහෙම එකක් තිබුණා පොඩ්ඩක් නෝට් එක බලලා කියන්නේ එතකොට හැමෝටම සයන්ස් කරන්න බෑ. අර සබ්ජෙක්ට් තෝරගෙන තමයි කරන්න තිබුණේ. ඊට පස්සේ මේ හැමෝටම ආයි කරන්න පුළුවන් විදිහට හදපු එකක්ද දන්නේ නැහැ මේ නේද? සැමට විද්‍යාව කියලා එතන අර මේ 72 ප්‍රතිසංස්කරණයෙන් පස්සේ එකතු වුණ එකද ටීචර් කියන්නේ? ඔව් අන්න ඒක තමයි සර්. ඒකද දන්නේ නැහැ ඉතින් මෙතන මේ සැමට කියලානේ අහලා තියෙන්නේ මට හිතාගන්න බැහැ මොකද්ද කියලා. ප්‍රශ්නේ චුට්ටක් ඩිස්ප්ලේ කරන්නකෝ ටීචර්. ඔය 6:11 වෙන්නේ නැති නේද සර්? 6:11 අනිවාර්ය විෂයක් කරපු එක වෙන්නේ නැති නේද? සෑම කියන්නේ. දැන් කොහොමත් 1:05 විද්‍යාව නැහැනේ අපිට. 6:11නේ තියෙන්නේ. අර්ථය පැහැදිලි කරන්නදී අපි 6:11 කියලා ලිව්වත් මදිනේ ඔක පැහැදිලිව ලියන්නත් ඕනේ ඇති. අපිට මේක උගන්වලා නැහැ සර්. ඔව්. අර ටීචර් කියන අරක වෙන්නත් පුළුවන්. මේ 72 මොකද්ද මේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ තමයි මේ හැමට විද්‍යාව එකතු වුනේ. ඒක වෙන්නත් පුළුවන්. දැන් අරකෙත් කියුනේ 80 ගණන් වල කියලා නේද? එහෙම ප්‍රශ්න දෙන එක නම් මට නම් පිස්සු හැදෙනවා. ඒ කියන්නේ ආරම්භයේ ඕක දීලා තියෙන්න ඕන. දැන් ආරම්භයේ මේ අපිට මුකුත් ඒ ගැන මේ සඳහන් වෙලා නැහැ. දැන් මේකට උත්තරයක් හොයාගන්න නැතුවත් බෑනේ. මේ මොන අවුරුද්දේ පේපර් එකක් දන්නේ නැහැ නේ මම ඉදා ෂෙයා කරපු එකෙන් ගත්තේ. සමහර විට සර් සමහර කාලෙට උගන්වලා නැති ඒවා තියෙන ඕක 2019. 2019 වගේ එකක් නේ. ඒකනේ වැඩි තියෙන්නේ. අපි සර් මේක මැඩම් හොඳයි නේද පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. උස්සන්නේ නෑනේ ෆෝන් කවුරුවත් ටීචර්. මං නැද්ද? ඊයේත් අර ගෙම් එකටත් කතා කරා උස්සන්නේ නෑ. මේ Sir, දවස්වල ගන්නව excuse me. ගන්නවා. ඔව් ටීචර්. මේ සර් පොඩි ඡේදයක් තියෙනවා පොතක පොඩ්ඩක් කියවන්නද මං ඒ ගැන? කියන්න ටීචර්. ඇහෙනවද දන්නේ? අහනවා. විද්‍යා දැනුම සෑම අයෙකුටම අනිවාර්යෙන් ලැබිය යුතු අංශයක් බවට පත් වී ඇති නිසා විද්‍යාව සැමට ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ 1972 ප්‍රතිසංස්කරණ මගිනි. මෙම ප්‍රතිසංස්කරණ යටතේ විද්‍යාව ඉගැන්වීම පළවන ශ්‍රේණියේ සිටම ආරම්භ කරන ලදී. එහෙත් ඒ විද්‍යාව වශයෙන් නොවේ. එහිදී පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය ඉගැන්වීමෙන් විද්‍යා හා සමාජ අධ්‍යයනය විෂයන් ඉගෙනීමේ මුල් පදනම ඇති කර ගන්නා ලදී. 6 වන ශ්‍රේණියේ සිට මෙම පදනම අනුව විද්‍යාව හා සමාජ අධ්‍යයනයේ විෂයන් සියල්ලටම ඉගැන්වීම ආරම්භ විය. මෙම විද්‍යා විෂය හඳුන්වනු ලැබුවේ සමෝදානික විද්‍යාව වශයෙන්. මෙහිදී භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයන්ගේ සමෝදානික අධ්‍යයනයක් දීම මගින් උසස් පෙළ විභාගය සඳහා නැවත තනි විෂයක් ඉගෙනීමට අවස්ථා උදා විය. ওই විදිහට ලොකු ඡේදයක් තියෙනවා සර් මේ හැබැයි මේක පොතකින් මම ගත්තේ 1972 ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ තමයි තියෙන්නේ ඒක. මටත් හිතනවා ඒක තමයි ටීචර් ඔය කියන්නේ. 72කින් පස්සේ තමයි ඔය විද්‍යාව එකතුනේ අර ටීචර් කිව්ව විදිහට මේ ඔය පොතේ තියෙන හැටියටත් සැමට විද්‍යාව කියලා එතන තියෙනවනේ. ඔව් සර්. ඒක සානික අර සමෝදානික විද්‍යාව කියලා තියෙනවනේ නේද? ඔව්. මම ඒක ගෲප් එකට දාන්නම් සර් ෆොටෝ එකක් ගහලා. අපි ඒකෙන් මේ කරුණු ටික අරගෙන උත්තරයක් හදමු ටීචර්. නේද? හා සර්.
ඒ ටික පොඩ්ඩක් ආයි කියවන්නද එහෙනම්? ඔව් කියවන්නකො ටීචර්. විද්‍යා දැනුම සෑම අයෙකුටම අනිවාර්යෙන් ලැබිය යුතු අංශයක් බවට පත් වී ඇති නිසා විද්‍යාව සැමට ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ 1972 ප්‍රතිසංස්කරණ මගිනි. මෙම ප්‍රතිසංස්කරණ යටතේ අනේ ආයි පොඩක් ඒ වාක්‍ය කියන්නකෝ. හරි මිස්. විද්‍යා දැනුම සෑම අයෙකුටම අනිවාර්යෙන් ලැබිය යුතු අංශයක් බවට පත් වී ඇති නිසා විද්‍යාව සැමට ඉගැන්වීම ආරම්භ කරන ලද්දේ 1972 ප්‍රතිසංස්කරණ මගිනි. මෙම ප්‍රතිසංස්කරණ යටතේ විද්‍යාව ඉගැන්වීම පළවන ශ්‍රේණියේ සිටම ආරම්භ කරන ලදී. එහෙත් ඒ විද්‍යාව වශයෙන් නොවේ. එහිදී පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය ඉගැන්වීමෙන් විද්‍යා හා සමාජ අධ්‍යයනය විෂයන් ඉගෙනීමේ මුල් පදනම ඇති කරන ලදී. හයවන ශ්‍රේණියේ සිට මෙම පදනම අනුව විද්‍යාව හා සමාජ අධ්‍යයනය විෂයන් සියල්ලන්ටම
ඉගැන්වීම ආරම්භ විය. මෙම විද්‍යා විෂය හඳුන්වනු ලැබුවේ සමෝදානික විද්‍යාව වශයෙනි. මෙහිදී භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයන්ගේ සම්මෝදානික අධ්‍යයනයක් දීම මගින් උසස් පෙළ විභාගය සඳහා නැවත තනි විෂයක් ඉගෙනීමට අවස්ථා උදා විය. මේ සර් තව පොඩ්ඩක් තියෙනවා මේ ලංකාවට මේක අර අලුත් දෙයක් වුණාට ලෝකෙ මේ ඒ විදිහට තමයි කලින් ගන්නලා තියෙන්නේ කියලා එහෙමත් තියෙනවා පොඩ්ඩක්. ඒකත් කියන්න ටීචර්. හා සර්. සමෝදානයෙන් බිහි වූ හැබැයි ඒ තියෙන්නේ සර් සමාජ අධ්‍යයනයේ විෂය ගැන. ඒක ඊට යට ඡේද ගන්න. ඒක තමයි හරිම කොටස තියෙන්නේ. ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි කියන විෂයන් වරප්‍රසාද ලත් අයට විතරනේ තිබුණේ. හිතන්නෙත් එහෙමනේ තිබුණේ. එතකොට 72ට කලින් එහෙම ක්‍රියාත්මක වුණා. එතකොට විද්‍යාව හැදෑරුවේ පොඩි පිරිසක්. 72කින් පස්සේ තමයි විද්‍යාව හැම දරුවටම අනිවාර්ය වෙලා සාමෝදානිත විෂයේ පරමාර්ථ ටිකක් එක්ක මේක එකතු වුණේ. ඒ ටික කියන්නේ ඒක වැදගත්. හරි සර්. විද්‍යාව විෂය ගණිතය හා ඉංග්‍රීසි යන විෂයන් වරප්‍රසාද ලත් අයගේ විෂයන් ලෙස එක්දාස් 972ට පෙර ක්‍රියාත්මක විය. විද්‍යාව හදාරන ලද්දේද අල්ප සිසුන් සංඛ්‍යාවකි. එක්දාස් 972 ප්‍රතිසංස්කරණ වලින් පසු විද්‍යාව
සියලුම ළමයින්ට අනිවාර්ය විය. සර් ඊට පස්සේ තියෙනවා පරමාර්ථ විද්‍යාව විෂයේ පරමාර්ථ කියලා. ඒ ටිකක් දෙන්න ටීචර්. ඒ ටිකක් දෙන්න. හරි සර්. නව සමුදානිත විද්‍යාව විෂයෙහි පරමාර්ථ පහත දැක්වේ. පළවෙනි එක අවට ලෝකය පිළිබඳ ආනුභවික දැනුම ලබා දීම. අවට ලෝකය පිළිබඳ ආනුභවික දැනුම ලබා දීම. දෙවැනි එක විද්‍යාත්මක චින්තනය ප්‍රගුණ කිරීම. තුන්වෙනි එක විෂය බද්ධව ගවේෂණ පැවැත්වීම සහ එමගින් ගැටලු විසඳීමේ හැකියාව ප්‍රගුණ කිරීම. විෂය බද්ධව ගවේෂණ පැවැත්වීම සහ එමගින් ගැටලු විසඳීමේ හැකියාව ප්‍රගුණ කිරීම. හතරවෙනි එක විද්‍යාත්මක ව්‍යක්තභාවය ඇති කිරීම. පස්වෙනි එක විද්‍යාවේ සංස්කෘතික වටිනාකම හඳුනා ගැනීම හා එය අගය කිරීම. එච්චරයි සර්. ඔය 72 ප්‍රතිසංස්කරණයට කලින් අටේ පන්තියට තිබුණා අටේ පන්තියේ විභාගයෙන් වැඩිම ලකුණු ගත්ත අය විද්‍යාවටයි ඊළඟට මේ වාණිජ්‍ය ඊළඟට කලා විද්‍යට වාගේ මට මතක හැටියට එහෙම පද්ධති තුනකට ඔක බෙදුවේ. එතකොට ඒ වෙනකොට සැමට විද්‍යාධ්‍යාපනයේ තිබුණේ නැහැ. ඒකේ අඩුපාඩුව දැක්කා 72 ප්‍රතිසංස්කරණයෙන් පස්සේ මේ විද්‍යාව දැන් උද්භිද භෞතික රසායන ඒ ටිකත් එකතු කරලා ඊට පස්සේ සමාජ අධ්‍යයනය සහ විද්‍යාවට අයිති අනිත්‍යික විද්‍යාව සමග ගණිතය විද්‍යාව සමග සමාජ අධ්‍යයනය විද්‍යාව සමග ඉතිහාසය මේ සේරම එකතු කරලා සාමෝදානිත විද්‍යට විද්‍යාවක් හදලා සියලු දෙනාට අනිවාර්ය විෂය මාලාවට දැම්මා. ඒ හින්දා තමයි සැමට විද්‍යාව කියන එක මෙතනදී ඉස්මතු වෙන්නේ. එතකොට මේ දැන් අපේ ටීචර් කිව්ව අවසානෙට මේ සාමෝදානිත විද්‍යාව එහෙම නැත්නම් මේ එකතු කරලා හදපු විද්‍යාව ඉගෙන ගැනීම පරමාර්ථ කීපයක්. මේක විභාගෙට අහන්නත් පුළුවන්. සාමෝදානිත විද්‍යාව ඉගෙන ගැනීමේ පරමාර්ථ. දැන් ඒකේ තියෙනවා අවට ලෝකය ගැන ආනුභවිකව දැනුම ලබා දීම. අවට ලෝකයේ සම්බන්ධව සර්ව සාධාරණව දැනුම අපි දරුවට ලබා දෙන එක සඳහා විද්‍යාව අවශ්‍ය වෙනවා. ඒත් එක්කම විද්‍යාත්මක චින්තනය ප්‍රගුණ කරන්න. විද්‍යාත්මක කරුණු විද්‍යාත්මක මේව යම් දරුවන්ට යමක් හිතන්න පෙළඹීමට අවස්ථාව ලබා දීම විද්‍යාත්මක චින්තනය මගින් යම් කරුණක් ගැන එහෙම නැත්නම් විද්‍යාත්මක ඇසින් යමක් දකින විදිහට දරුවන්ට පොළඹවන්න. ඒ කියන්නේ හේතුපද පදනම් මාලාවක් සහිතව. ඒත් එක්කම මේ
විෂයබද්ධව ගවේෂණ පැවැත්වීම හා විෂයට අනුව විද්‍යාවට අනුව තමයි ගවේෂණ යන්න ඕන. විෂය අනුබද්ධ ගවේෂණ පැවැත්වීම හා එමගින් ගැටලු විසඳීම. ඒ කියන්නේ විද්‍යාත්මකව හිතලා ගැටලු විසඳන්න. උපකල්පනයක් ගොඩනගලා ඒ වගේ බාහිර විචල්යන් පාලනය කරලා අර ඒ විදිහට විද්‍යාත්මක පැත්තෙන් මේ යම්කිසි ගැටලුවකට උත්තරයක් හොයන විදිහට ඒ හැකියාව ප්‍රගුණ කරන්න. ඒත් එක්කම මේ විද්‍යාව ව්‍යක්ත බව. ඒ කියන්නේ ව්‍යක්ත බව කියලා සිංහලෙන් කියන්නේ විද්‍යාව සෑමතැනම විද්‍යාව වාගේ දෙයක්. ඒ කියන්නේ විද්‍යාවට යම්කිසි මේ ප්‍රසිද්ධියක් එහෙම නැත්නම් තැනක් දෙන්න. ඒක නැත්නම් හැම කෙනාම මේක යොදා ගැනීම තුළ මේක ප්‍රචලිත කිරීම වාගේ අර්ථයක් සහ ඒ පිළිබඳව හැම කෙනාගේම දැනුම ඉස්මතු කිරීම වාගේ දෙයක් තමයි මෙතන කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒත් එක්කම විද්‍යාවේ සංස්කෘතියට සංස්කෘතික වටිනාකමක් විද්‍යාවේ තියෙන සංස්කෘතියක වටිනාකම හඳුනගන්න සහ ඒක අගය කරන්න. විද්‍යාවට යම්කිසි වැලියු එකක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. අන්න ඒක සංස්කෘතිකව මේ විදිහට ඒක අවබෝධ කර ගැනීම සහ ඒකට හර පද්ධතියක් ලබා දීම තමයි මේ විද්‍යාව සාමෝදානිත කරලා පද්ධතියට එකතු කරලා තියෙන එකේ අරමුණ වෙන්නේ. මේක තමයි උත්තරේ වෙන්නේ. මේක කිසිම වැරදීමක් නැහැ. මේක හරි. ඕක තමයි 72කින් පස්සේ තමයි අපිට විද්‍යාව කියන දේ එකතු වෙන්නේ. ඒ ටුක්ටක් අපේ ටීචර්ලා මතක තියාගන්න අපිට ඕවා උගන්වුවේ නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා පීල්ගේ අර්ථකථනයට අනුව විද්‍යාවේ කොටස් 3 නම් කර. ඒවා කෙටියෙන් හඳුන්වන්න. ටීචර්ලා අමතක කරන්නේ නැහැ විද්‍යාවේ ක්‍රම පීල්ගේ අර්ථ දැක්වීම තියෙනවා. විද්‍යාව කියන්නේ විද්‍යාවේ ක්‍රියාවලියයි ක්‍රියාවලි කුසලතාවයි ඵලයයි බලපෑමයි. ඔන්න ඕක තමයි විද්‍යාවේ ක්‍රම 3. ක්‍රම විද්‍යාවයි දැනුමයි ආభాෂයයි කියන්නේ. එතකොට පීල් කියනවා මේක විද්‍යාව කියන්නේ විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා සහ ඵලය සහ විද්‍යාවේ බලපෑම කියන එක තමයි මෙයාලා කියන්නේ. මේවා කෙටියෙන් හඳුන්වන්න කියලා කියනවා. එතකොට මොකද්ද මේ විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා කියන්නේ? විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා කාණ්ඩ දෙකකට බෙදෙනවා. ටීචර්ලාට මතක ඇති. විද්‍යාවේ මූලික කුසලතා කියලා අර නිරීක්ෂණය පංචේන්ද්‍රයන් මගින් මොනවා හරි පංචේන්ද්‍රයන් යොදාගෙන සැලසුම් සහගතව තොරතුරක් නිශ්චය කරලා ලබා ගන්න එක. ඒත් එක්කම වර්ගීකරණය වෙනවා. පරිසරයේ ඇති ද්‍රව්‍ය එහෙම නැත්නම් සිද්ධි ස්වභාවය අනුව වර්ග කරන එක, නිර්ණායක අනුව වර්ග කරන එක. ඊට පස්සේ සංනිවේදනය වෙනවා. අදහස් තොරතුරු ලිඛිතව හෝ වාචිකව හෝ ප්‍රශස්ත අයුරින් ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් ඒ වගේ අදහස් ලබා ගන්න එක. ඊට පස්සේ අංක භාවිතය. භාවිතයේ පවත්නා දේ ප්‍රමාණාත්මක කිරීම. මැනීම ඒකකානුසාරයෙන් ප්‍රමාණනය කරන එක. කාලාවකාශ භාවිතය. අවකාශ සම්බන්ධව මානහා ඒවා කාලය සමග දක්වන සම්බන්ධතාව භාවිතය ඒ වගේ දේවල්. අනුමිතීන්ට එළඹීම පරීක්ෂණ ඇසුරෙන් වළංගු ප්‍රකාශන ඉදිරිපත් කරලා නිරීක්ෂණ පහදලා දීලා ඒ කියන්නේ සිද්ධාන්ත දැනුමෙන් පෝෂිත නිරීක්ෂණ ලබා ගැනීම කියන එක තමයි මෙතන අනුමිතීන්ට එළඹෙනවා කියන්නේ. පුරෝකථනය කියන්නේ ඉතිරි ඇති වෙන දෙයක් වෙන්න පුළුවන් මෙන්න මේ දේ කියලා ඒක පෙර කීම. ඒ කියන්නේ. එතකොට මෙන්න මේ ටිකයි තියෙනවා විද්‍යාවේ මූලික කුසලතාවලට. එතනින් පස්සේ විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා ප්‍රධාන කොටස් දෙකයි කිව්වා. අනිත් පැත්තේ එනවා විද්‍යාවේ සාමෝදානික කුසලතා. පද සංකල්පය අර්ථ දක්වන්න ඕන, විචල්්‍ය පාලනය කරන්න ඕන, කල්පිත කොට නගන්න ඕන, පරීක්ෂණ පවත්වන්න ඕන, දත්ත විවරණය හා නිගමන වලට එළඹීමේ හැකියාව තියෙන්න ඕන. එතකොට මෙන්න මේ ටික තමයි අපිට පද සංකල්ප අර්ථ දක්වන එක අපි එතන එක දීර්ඝ විදියට කතා කරලා තියෙනවා. මේකේ විද්‍යාවේ දැනුම විමසීමේ ක්‍රම තමයි විද්‍යාත්මක ක්‍රමය කියලා යොදා ගන්න. එතකොට ඒකේ විද්‍යාත්මක ක්‍රමය යොදා ගන්නකොට මේ විද්‍යාත්මක විමසීමේ ක්‍රමය. එතකොට විද්‍යාවේ විමසීමේ ක්‍රමේදී විද්‍යාව ගැන යමක් හෙවීම කියන එක විමසීමේ ක්‍රමය තමයි විද්‍යාවේ මේ හරය කියලා අපි ගන්න. එතකොට මේ විද්‍යාත්මක ක්‍රමය ගත්තහම මේකේ ප්‍රධාන කොටස් 5ක් ගැන අපි කතා කරලා තියෙනවා.
මේ විද්‍යාත්මක ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි පරීක්ෂණය කිරීම. එහෙනම් පරීක්ෂණයක් තුලින් නව දැනුම එකතු කරනවා, පවතින දැනුම පොලිෂ් කරගන්නවා මේවා. එතකොට මේකේ අර අපි පරීක්ෂා කිරීමට යෝග්‍යම ක්‍රම අර සමාන්තර පරීක්ෂණය කියලා කිව්වා. එතකොට සමාන්තර පරීක්ෂණේ පාලකයක් සහ නිරීක්ෂකයක් තියෙනවා. එතකොට ඒකෙදි අපි ටීචර්ලාට මතක ඇති පද සංකල්ප අර්ථ දැක්වුවා. මොකක් හරි පරීක්ෂණයක් පිළිබඳව පද සංකල්ප අර්ථ දැක්වුණා. උදාහරණයක් විදිහට අපි අර x කියන පෝර වර්ගයේ දැම්මහම භෝග වර්ධනය හොඳට සිද්ධ වෙනවා කියපු එක. එතකොට x කියන පොහොර කියන එක පෝර යෙදීම කියන එක පද සංකල්පයක් විදිහට අර්ථ දැක්වුවා. ශාක වර්ධනයේ තවත් එකක් විදිහට අර්ථ දැක්වුවා. එතකොට ඊට පස්සේ අපි විචල්්‍ය පාලනය කරුවා. මේ පෝර හැර වෙන මොනවද මේකට ගහට පැවැත්මට අවශ්‍ය කියලා විචල්්‍ය පාලනය කරලා බලුවා. ඊට පස්සේ කල්පිත කොට නැගුවා. x කියන පොහොර යෙදීමෙන් ශාක වර්ධනය වැඩි වුණාද? දිශාභිමුඛව. අනභිමුඛව x පොහොර යෙදීමයි ශාක වර්ධනය අතර සම්බන්ධයක් තියෙනවද කියලා බලුවා. අභිචූර්ණය කියන්නේ මේ දෙක අතර සම්බන්ධයක් නැහැ කියන එක. ඊට පස්සේ පරීක්ෂණය කරනවා. ඊට පස්සේ දත්ත විවරණය කළා නිගමන වලට එළඹෙනවා. මෙන්න මේ ටික තමයි අපිට මෙතනදී කතා කරන්න වෙන්නේ. මේ කොටස් දෙක තමයි මේ විද්‍යාවේ මේ ක්‍රියාවලි කුසලතා කියලා එකතු වෙන්නේ. ඊට පස්සේ තව එකක් ගැන කතා කරනවා. විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා මූලික කුසලතා 8යි සාමෝදානික කුසලතා 5ක් තියෙනවා. ඊට පස්සේ විද්‍යාවේ ඵලය ගත්තාම මේ විද්‍යාවේ කරුණු සංකල්ප මූලධර්ම සහ න්‍යාය නීති අදාළ වෙනවා. ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න වෙන්නේ. එතකොට මේකේ අනිත් කොටසේ තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ කොටසක් අරුණා මට. ඊට පස්සේ විද්‍යාවේ බලපෑම. විද්‍යාවේ බලපෑම කියන්නේ මොකද්ද? විද්‍යාත්මක ආකල්පය. සාක්ෂි මත නිගමන වලට එළඹෙනවා. ඒ එළඹෙන නිගමන තවදුරටත් නිගමන එළඹෙන ඔස්සේ පරීක්ෂා කරනවා, නිරීක්ෂණය කරනවා. සංශෝධනය කර ගන්නවා නිරීක්ෂණය කරලා. මෙන්න මේකට අපි කියනවා විද්‍යාත්මක ආකල්පය කියලා. ඊට පස්සේ විද්‍යාවේ ආකල්පය කියන්නේ මේ විද්‍යාවට තියෙන කුතුහලය, ගරුත්වය, ගැටලු විසඳීමට ඇති හැකියාව, සුවිශේෂී බව, මිත්‍යා ඇදහිීම් වලින් තොරවීම වගේ දේවල් විද්‍යාවේ ආකල්ප. ඊට පස්සේ විද්‍යාව කෙරෙහි ආකල්ප කියන්නේ මේ විද්‍යාවට යොමු වෙන එක කෙනෙක්. විනෝදාංශයක් විදිහට විද්‍යාත්මක විනෝදාංශයක් විදිහට විද්‍යාස්ථාන නරඹන්න යනවා, පොතපත කියවනවා, ප්‍රදර්ශන සම්මේලන වලට එකතු වෙනවා. මෙන්න මේ වගේ විද්‍යාව කෙරෙහි තියෙන ආකල්ප. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නෙන් කියන්නේ අපිට පීල්ගේ අර්ථකථනය අනුව විද්‍යාවේ කොටස් 3 නම් කර ක්‍රියාවලිය, ඵලය සහ විද්‍යාවේ බලපෑම කතා කොටස් 3 නම් කරලා කෙටියෙන් හඳුන්වන්න තියෙනවා. එතකොට විද්‍යාවේ ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේවා ටික. විද්‍යාවේ ඵලය කියන්නේ මේ ටික. විද්‍යාවේ බලපෑම කියන්නේ මෙන්න මේ ටික කියලා හඳුන්වන්න ඕනේ. ඊට පස්සේ විද්‍යාවේ ක්‍රියාවලි කුසලතා නම් කර හඳුන්වා දෙන්න. ක්‍රියාවලි කුසලතා නම් කරලා හඳුන්ලා දෙන්න කියලා තියෙනවා. මේ මූලික කුසලතා සහ සාමෝදානික කුසලතා කියලා වර්ග දෙකක් තියෙනවා. මූලික කුසලතා මේවා, සාමෝදානික කුසලතා මේවා කියලා. ඒ 8යි 5යි හඳුන්ලා දෙන්න කියලා කියන්නේ. ජනක සර් එතකොට අර මේ දැන් එවැනි ප්‍රශ්නෙට මේ ක්‍රියාවලි කුසලතා කියලා මේ සමෝදානිත 8යි සමෝදානිත 5යි මූලික කුසලතා 8යි කියලා විතරක් ලිව්වම ඇති වෙයි නේද? මොකද මේක ඊළඟ එකෙත් ඒ ටිකම අහලා තියෙනවනේ. ආයි විස්තර කරන්න ඕනේ නේද? බෑ කෙටියෙන් හඳුන්වන්න කියලා ප්‍රශ්නේ දීලා තියෙනවනේ ටීචර්. එතකොට සර් දැන් මේ තුන්වෙනි එකෙත් ආයිමත් අහලා තියෙන්නේ ඒකමනේ. ඒවා වෙන වෙනම හඳුන්වන්න ඕන ඊට පස්සේ. නිරීක්ෂණය කියන්නේ මොකද්ද? වර්ගීකරණය, සංනිවේදනය, අංක භාවිතය ඒවා මොනවද කියලා හඳුන්වන්න ඕන. ඒකටත් අර දැන් ක්‍රියාවලි කුසලතා අපිට එක්ස්ප්ලেইন කරලා දෙන්න බෑ. අපිට මේ ක්‍රියාවලි කුසලතා කියන්නේ මේකයි කියලා අපිට උගන්ලා නැහැ. විද්‍යාවේ ඵලය කියන්නේ මේකයි කියලා නෑ. ඵලය කියන්නේ නම් මේක අර විශ්වීය බවනේ, විශ්වීයතාවයනේ. එතකොට බලපෑම කියන එකත් අපිට හරියට මේ හඳුන්ලා දීලා නෑ ඒකට. ඉතින් ඒකට හරි උත්තරයක් අපි චූට්ටක් හොයමුද? ඕනේද සර් එක එකින් එක විස්තර කරන්න ඕන චුට්ටක් ඕන වෙයි නේද? ඔව් ඒ අර්ථ දැක්වීම තුන හොයාගත්තා නම් හරි අපිට. එන්නකොට ඊට මේ විනාඩියක් මගෙත් පොතක් තිබුණා මම බලන්න. මේ සර් මම ලියාගෙන තියෙනවා මේ මූලික කුසලතාවට නිරීක්ෂණය කියන්නේ මොකද්ද? පොඩි හැඳින්වීමක් කරගෙන තියෙනවා. මම ඒ ටික කියන්නද?
පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා මූලික කුසලතාවට නිරීක්ෂණය කියන්නේ මොකක්ද සංනිවේදනය කියන්නේ මොකක්ද එහෙම කරලා ඒ හැඳින්වීම ලියාගෙන තියෙනවා. ටීචර් ටික කිව්වද? ඔව් සර් මම ලියාගෙන තියෙනවා ටිකක්. නිරීක්ෂණය කියන්නේ ඔව්. ඒ ටික කියන්නද මම? ඔව් ඒක ඊළඟට අපිට මේ ක්‍රියාවලි කුසලතා නම් කර හඳුන්වා දෙන එකට ඒක වැදගත්නේ. ඒකින්ද කියන්න ටීචර්. එහෙනම් මම කියන්න. හොඳයි. හරි. විද්‍යාවේ මූලික කුසලතා 8 ඒක නෝට් එකේ තියෙනවා මම පොඩක් ෂෙයා කියන්නකො ටීචර්. විද්‍යාත්මක ක්‍රමයේ විමසුම් ක්‍රියාවලියක් ලෙස යොදා ගැනීමේදී ශිෂ්‍යයන් තුළ වර්ධනය වන මූලික ක්‍රියාවලි කුසලතා 8කි. එකකින් පළවෙනි එක තමයි මේ නිරීක්ෂණය. නිරීක්ෂණය කියන්නේ පංචේන්ද්‍රයන් උපයෝගී කරගෙන සැලසුම් සහගතව අපේක්ෂිත තොරතුරු නිශ්චිතව ලබා ගැනීම. ඊට පස්සේ සංනිවේදනය අදහස් තොරතුරු ලිඛිත හෝ වාචිකව ප්‍රශස්ත අයුරින් ඉදිරිපත් කිරීම සහ එවන් අදහස් ලබා ගැනීම. ඊළඟට වර්ග කිරීම. ද්‍රව්‍ය හෝ සිද්ධි ස්වභාවයට අනුව වර්ග කිරීම. ඊළඟට අංක භාවිතය ස්වභාවයේ පවතින දේ ප්‍රමාණාත්මක කිරීම. ඊට පස්සේ මැනීම ඒකක අනුසාරයෙන් ප්‍රමාණනය කිරීම. ඊට පස්සේ කාලාවකාශ භාවිතය අවකාශය සම්බන්ධ මනා ඒවා අවකාශය සම්බන්ධ මාන හා ඒවා කාලය සමග දක්වන සම්බන්ධතාව භාවිතා කිරීම. අනුමිතින්ට ලැබීම නිරීක්ෂණ ඇසුරින් වළංගු ප්‍රකාශන ඉදිරිපත් කිරීම හා නිරීක්ෂණ පහදා දීම. සිද්ධාන්ත දැනුමින් පෝෂිත නිරීක්ෂණ. දක්නට ලැබෙන නිරීක්ෂණය. ද්‍රව බිඳු නලයේ තැන්පත් වීම. මේ ගුරුවරයා සිද්ධාන්ත දැනුම අනුව විස්තර කළ යුතුය. ඊළඟ එක තියෙනවා අනාගතයේ ඇතිවිය හැකි තත්ත්ව පිළිබඳව පෙරකීම. මේක සයන්ස් එකට දාලා ටිකක් බලන්න මිස් මේ අපේ අනිත් ගෲප් එකට දාලා ඇති. ඊළඟට විද්‍යාවේ සම්මෝධාන්ත කුසලතාවලට පද සංඛ්‍යා x පොහොරේ දීමෙන් ශාක වර්ධනය වේ කියන එක x පොහොර යනු කවරක්ද කවර ප්‍රමාණයකින් යොදයිද කවර වේලාවක
යොදන්නේද කිනම් වාර සංඛ්‍යාවක් යොදයිද වගේ කාර්යබද්ධව සංකල්පය අර්ථකථනය කිරීම. ඊළඟට විචල්්‍ය එක්ස්පෝහර හැර ශාක වර්ධනය කෙරෙහි බලපාන අනිකුත් සියලුම සාධක හසුරුවනු ලබන ස්වායත්ත විචල්්‍ය හැර පරායත්ත විචල්්‍ය කෙරෙහි බලපෑම් ඇති කරන අනිකුත් සියලු විචල්්‍ය පාලනය කළ යුතුය. ඊළඟට කල්පිත ගොඩනැගීමේ තියෙන්නේ කල්පිතයක් යන ස්වායත්ත විචල්්‍ය හා පරායත්ත විචල්්‍ය අතර පැවතිය හැකියයි අනුමාන කෙරෙන ප්‍රකාශයන්